වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම උත්පල රත්නායක. මුලින්ම සිරස්තල. කොරෝනාවට වැටබඳින නීති සකසෙයි. මේකේ තියෙන යම් දෙයක් කඩ කරන එක්කෙනෙකුට අධිකරණයකදී වරදකරු වෙනවා නම් රුපියල් දසදහසක දඩයක සහ මාස 6ක බරපතල වැඩ ඇතිව හිරදඬුවමකට යටත් කරන්න පුළුවන්. 20ට මහසඟරුවනේ විරෝධය දැඩි වෙයි. ජනපතිටත් ලිපියක්. 20 විවාදයට 21 22 දින තීන්දුවයි. රිෂාඩ් තවදුරටත් අතුරුදන්. CID සජිත්ගෙන් සහ හකීම්ගෙන් ප්‍රශ්න කරයි. බාර වෙන එක සුදුසුයි කියන එකයි මම කියන්නේ. පොඩි ලැසීට ඇප CIDෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම. රංගමඩලේ රතු හැට්ට කාරිය ජීවන වේදිකාවෙන් බැසයයි. මෙනුන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව නව ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා වීමත් සමග එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1850ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5305ක්. මේ අතර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආශ්‍රිතව කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාම අවදානම් තත්ත්වයක් බවට පත් වී ඇති. නමුත් එම තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා. දවසේ පුවත. අද දිනේ කොවිඩ් ආසාදිතයන් 61 දෙනෙකු ඉන් 30 දෙනෙක් ඇවිල්ලා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටින අයවලුන් ඒත් එක්ක ඉතුරු 58 දෙනා ආශ්‍රිතයන් හැටියට තමයි වාර්තා වනු ලබන්නේ. මේ වගේම මේ වන විට මේ මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව හා සැමැදුණු පොකුරෙන් ගත්තම කොවිඩ් ආසාදිනු සියලුම දෙනා මේ අවස්ථාව වන විට ශ්‍රී විද්‍යා හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන වෙමින් පවතිනවා. විශේෂයෙන්ම දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශ දෙකේ තත්ත්වය යම් තරමකට පාලනය වෙමින් තියෙනවා. ප්‍රදේශවලින් පිටතට රෝගීන් වාර්තා වීම මට්ටමේ තියෙනවා. කෙසේ වෙතත් ඒ ප්‍රදේශවල තවදුරටත් ආසාදිත රෝගීන් ඉන්නවා. ඒ වගේම ඔවුන් බීජෞෂධ සමයේ ඉඳලා දිනෙන් දින රෝගීන් විදිහට වාර්තා වෙනවා. එම තත්ත්වයන් පොකුරු බවට වර්ධනය නොවි පාලනය කර ගැනීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශ්‍රේෂ්ඨ මට්ටමින් කටයුතු කරනවා. ඒ වගේම නිදහස් වෙළඳ කලාපයේ ආශ්‍රිතව කටුනායක රෝගීන් වාර්තා වෙනවා. ඒක ටිකක් අවදානම් තත්ත්වයක් පවතින එම ස්ථානයේ විශාල සංඛ්‍යාවක් රෝගීන් එකවර වාර්තා වෙමින් තියෙනවා. කෙසේ වෙතත් මේ තත්ත්වයත් පාලනය කර ගැනීම සඳහා අපි උපරිම උත්සාහ දරමින් ඉන්නවා. විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වුවත් පවතින තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රෝහල් සූදානම් කර ඇති බව හිරු ටීවී පත්තරේ විස්තරයේ වැඩසටහනට එක්වමින් යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඔබ දන්නවා අපිට IDH එක විතරයි තිබ්බේ ආරම්භයේදී. නමුත් වම අද 1700කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කරලා අපේ වෛද්‍යවරු තාමත්ම දක්ෂ ලෙස ඔවුන්ව ආරක්ෂා කරගන්න කටයුතු කරලා තිබෙනවා. තව ඉදිරියට ආවොත් ඒන ආකාරයට සෑම අවස්ථාවෙම තව 300ක් 400ක් ඉදිරියෙන් බලාගෙන තමයි හදාගෙන තමයි තියාගන්නේ. ඒකින්ද 2000කට අධික සංඛ්‍යාවක් රෝහල් ඇඳන් තබා ගන්න ගිය සතියේ කටයුතු කළා තිබ්බා. දැන් ඊටත් ඔබට ගිහිල්ලා කටයුතු කළා තිබෙනවා. ඒකින්ද ජනතාවට කිසිදු බියක් සැකක් ඇති කරගන්න දෙයක් නැහැ. රෝහල් ආවොත් එහෙමයි නිරෝධායන ආවොත් ත්‍රිවිධ හමුදාව ඕනෑම සංඛ්‍යාවක් නිරෝධායන කළා අපේ රටේ ජනතාව අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්න අපි කටයුතු කරනවාමයි. මූලාශ්‍ර පිළිබඳ තවමත් නිශ්චිත තොරතුරක් නැද්ද? ඒ පරීක්ෂණ කටයුතු කොහොමද? මූලාශ්‍රිත සම්බන්ධයෙන් කරුණු කාරණා කීපයක් ඇවිල්ලා තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වා මෙතනින් හමුච්ච කට්ටියකින් හොයාගෙන ගියාම යම් යම් තැන්වල නතරලා දිනවා. තවත් ස්ථානවලිමුත් එනවා. කටකතාවට තිබ්බ විදේශ රටවල් වලින් ගෙනාව කියන එක මේ ආයතනය සම්බන්ධයෙන් නෙමේ. නමුත් විදේශ රටවල් වලින් ආපු එකක ආශ්‍රිතයෙක්ගෙන් ගිය තත්ත්වයක්ත් මේ අවස්ථාවේදී වාර්තා වෙනවා. මේ සම්බන්ධව සොයා බලනවා. නමුත් මේක ස්ථිරවම අපි හොයාගෙන මේකයි මූලාශ්‍ර කියන එකයි තාමත් කියලා නැත්තේ.
ඉදිරියේදී කෙසේ හෝ අපි මේක අපි දැනුම් දීමට කටයුතු කරනවා. COVID-19 අවධානම හේතුවෙන් පිටකොටුව මැනින් වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 32ක් වසාදමා තිබෙනවා. ඉන් එක් වෙළඳසැලක සේවකයෙකුගේ බිරිඳකට COVID-19 ආසාදිත බැවින් මෙම තීරණය ගෙන ඇති බවටයි එහි පරිපාලනය සඳහන් කළේ. මේ අතර වත්තල හැඳලහන්දිය ප්‍රදේශයේ බත් පැකට් විකුණු වෙළෙන්දෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහුගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවිකාවක් වන අතර ඇයටද COVID-19 ආසාදිත බවට මීට පෙර හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා පසුගිය 3 වෙනිදා දක්වා හැඳල හන්දිය ප්‍රදේශයේ බත් පැකට් විකුණා ඇති බවට අනාවරණ කරගෙන තිබෙනවා. ඊට ආසන්න දිනවලදී එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදීගත් පුද්ගලයන් සිටි නම් ආසන්නතම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීවරයාව දැනුම්වත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර අලුත්ගම සහ මතුගම නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි තිදෙනෙකු කළුතර නාගොඩ රෝහලට තොලත් කිරීමෙන් පසු COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් අතර කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන දෙදෙනෙකු සහ පස්තුන් රට අධ්‍යාපන විද්‍යාපීඨයේ එක් අයෙකු වන බවට වාර්තා වනවා. පොළොන්නරුව රෝහලට පසුගිය 13 වෙනිදා ඇතුළත් කළ අර්ලගංවිල ප්‍රදේශයේ පදිංචි 47 අවුරුදු කාන්තාවකගේ PCR පළමු පරීක්ෂණයෙන් අනතුරුව ඇයට COVID-19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ කාන්තාව ප්‍රතිකාර ලැබූ වාට්ටුව හොදකලා කර තිබෙනවා. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සංඛ්‍යාව මේ වන විට 21ක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේ රටේ තව ඇතිවන තත්ත්වයන් එක්ක රෝහල් තුලම ප්‍රතිකාර කිරීම තමයි අපිට අපේ බලාපොරොත්තුව. මේ අතර කොළඹ මහනගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාරීවරියකට COVID-19 ආසාදනය වීමත් සමග සේවා ලබා ගැනීම සඳහා ජනතාව පැමිණීම සීමා කර තිබෙනවා. ඒ අනුව කොළඹ මහනගර සභාවෙන් සේවා ලබා ගැනීම සඳහා බහර දිය යුතු සියලුම අයදුම්පත් නගර සභා ගොඩනැගිල්ල අසල පිහිටි සපිරි පියස කවුළුව වෙත බහර දීමට කටයුතු යොදා ඇති බව සඳහන්. වරිපනම් බදු ගෙවීම කොළඹ නගරයේ රාජ්‍ය බැංකු ශාඛා හරහා සිදු කළ හැකි බවයි මහනගර සභාව දැනුම් දෙන්නේ. මීට අමතරව බදු හා කුලී ගෙවීම අන්තර්ජාලය හරහා සිදු කරන ලෙසටද එමගින් දැනුම් දෙනවා. මේ සිද්ධිය සමග කොළඹ නගරය යම් අවදානමකට ලක්වීමක් තිබෙනවද? කොහෙත්ම නැහැ. ඒ මොකද ඒ සිද්ධිය විතරක් ගත්තට පස්සේ ඒක එක තැනක සිදුවෙච්ච සිද්ධියක් පමණයි. ඉතින් ඒ තත්ත්වය යටතේ මේකින් ලොකු බලපෑමක්වත් එහෙමත් නැත්නම් මෙතන බරපතල තත්ත්වයක් මතුවීමේ ලකුණක් හැටියටවත් මේක සලකන්න බෑ. මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ බන්ධනාගාරවල රැඳවියන් වෙනුවෙන් ගෙන ඇති පීවර පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපල්දෙනිය මහතා මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට බන්ධනාගාර නේවාසිකයන්ට අමුත්තන් බැලීම තාවකාලිකව නතර කරලා තියෙනවා. ඒ අනුව රැඳවියන්ට අපි බලාපොරොත්තු වෙනවා සතියකට වරක් ඒගොල්ලන්ගේ ගෙවල් වලට කතා කරලා ඒ පවුලේ තොරතුරු දැන ගැනීමට දුරකථන පහසුකම් ලබා දීමට විනාඩි 3කට මෙම ඇමතුම් ලබා ගැනීමේ කාල සීමාව ඒ වගේම තමයි ඒ දුරකථන සංවාද අපේ නිලධාරියෙක් විසින් අධීක්ෂණය කරනවා. අධිකරණ සමග සාකච්ඡා කරලා තියෙනවා සියලුම අධිකරණ වලට වීඩියෝ තාක්ෂණය ඔස්සේ තමයි ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ. ගරු අධිකරණ අපිට දන්වා සිටියොත් මෙම සැකකරු හෝ සිරකරු අනිවාර්යයෙන්ම අරන් එන්න කියලා අපි ඒ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මත අධිකරණයට ඉදිරිපත් කිරීම කටයුතු සිදු කරනවා. රමුක්කන ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට COVID-19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඇය නිට්ටඹුව කලගෙඩිහින ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර ඇති අතර සේවා ස්ථානයට ගමන් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කර ඇති බවටද අනාවරණ වුණා. අදාළ කාන්තාවගේ ආශ්‍රිතයන් සියලු දෙනා සොයා ගන්නා අතර රමුක්කන ප්‍රදේශයේ ආශ්‍රිත ගම්මාන 5කට සංචරණය සීමා කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. ආශ්‍රිතයන් රාශියක් ඇති බවට අපිට සැකයක් තිබෙන නිසා ඒ ආශ්‍රිතයන් සොයා ගන්නා තුරු පොලිසිය ආරක්ෂක හමුදාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය ඇතුළු කණ්ඩායම මගින් ඒ ආශ්‍රිතයන් සොයා ගන්නා තුරු తాවකාලිකව ඊරියගොල්ල ඇඹුල්ලඹේ පිංහේන ඒ වගේම අලවත්ත සහ බොරළුව යන ප්‍රදේශවල සංචාරණයන් తాවකාලිකව අපි අත්හිටුවා තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන සියලුම ආශ්‍රිතයන් සොයාගෙන අවශ්‍ය නිරෝධායන සඳහා ලක් කිරීමට රත්මලාන කඳවල පාර සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ වයස අවුරුදු 63ක කාන්තාවක් උණ සහ කැස්ස හේතුවෙන් කළුබෝවිල මූලික රෝහලට තුලත් කර ඇති අතර කළුබෝවිල රෝහලේදී සිදු කළ පරීක්ෂණවලදී එම කාන්තාවට COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ආසාදිත කාන්තාව අද IDH රෝහල වෙත මාරු කර ඇවුණා. මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය සතිපොලේ මාළු වෙළඳාමේ නිරත වූ කාන්තාවක් බවත් එම කාන්තාවගෙන් මාළු මිලදී ගත් ඇය සිටි නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. මේ අතර එම කාන්තාව පදිංචි සඳුන්ගම රතුකුරුස වත්ත නිවාස සංකීර්ණයේ පවුල් 10කට අයත් පුද්ගලයන් 34 දෙනෙකු නිවාසවල ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ අතර COVID-19 රෝහලක් බවට පත් කෙරුණු මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රසවින්දනය වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වුණේ මෙලෙසින්.
දවසේ පුවත. දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම. unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඉන් 35 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති අතර 14 දෙනෙකු මෙනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්. ශ්‍රී ලංකාවම COVID-19 රෝගී බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක සහ එසේ නොවන සියලු ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ අඩංගු කරුණු අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර අද දිනේ ගම්පහ සහ මීගමුව පොලිස් බල ප්‍රදේශ 19කට පනවා තිබූ ඇඳරි නීතිය පැය කිහිපයකට ලිහිල් කිරීමට කටයුතු කෙරුණා. කෙසේ වුවත් හෙට සහ අනිද්දා අදාළ සහන කාලය ක්‍රියාත්මක නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ගම්පහ සහ මීගමුව පොලිස් බල ප්‍රදේශ 19ක පැවති පොලිස් ඇඳරි නීතිය ලිහිල් කිරීමත් සමග එම ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් අද පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පැය 14ක කාලයක් ජනතාව වෙනුවෙන් විවෘත කෙරුණා. වෙළඳසැල් විවෘත කිරීමත් සමග බොහෝ ස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබුණේ මෙලෙසින්. අතෙන්ට යනකොට කියනවා ලූණුත් නැහැ අලත් නැහැ පොළුත් නැහැ කියලා. එනකොට පොලිමේ කියන හැම එකම තියනවා කියලා. අසරණ මිනිස්සුනේ මේ පොලිං වල ඉන්න. හතේ ඉඳන් පොලිමේ ඉන්නවා. එක බිලලු ඇතුළට ගන්න. එක බිල ගෙනින් බඩු ගෙනත් දෙනවලු. ඉතින් රතියාදුවනේ. මේ වගේ වෙලාවකත් මේ මිනිස්සු සාධාරණ වෙන්න එපා. මිනිස්සු ගැන හිතන්න එපා. ඒ අය ඉඳන් පොලිමේ ඉන්න මෙතන. මාළකොට කියන්නේ අයට දෙනවා. බඩු තියනවා කියනවා කිසිම දෙයක් නැහැ. ඒකට මොකුත් නැහැ. පාන්දර ආවිත් අපි පොලිමේ. මොනවද ගන්නයි? මොනේ ගන්න තියෙන බී ලුණු අල පරිප්පු සීනි ආල් ඒ මොකුත් නැත්තම් ඉතින් මේ පොලිමේ ඉන්න බලලා යන්න. මේ අතර ඇඳරි නීතිය ලිහිල් කිරීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙනුවන්ගොඩ සතුස ආයතනයට පැමිණි ප්‍රදේශවාසීන් නොසන්සුන් තත්වයකට පත් වූයේ වෛද්‍ය හේතුන් මත එම ආයතනය තාවකාලිකව වසා දැමීම හේතුවෙන්. මෙච්චර ගණන් වලින් අඩු කරලා තියෙන්නේ කියනවා මිනිස්සුන්ට ආපම වැඩි ගන්නටවත් ගන්න නැහැ මේක බහල්. එයාලා කියන්නේ සතුසට මේ සැක පිට ගෙනිහිල්ලා කියලානේ. ඉතින් එහෙම ගෙනිහිල්ලා කියලා කියනවා නම් මුඛ්‍යාංශවල බෝඩ් එකක් ගන්න බෑ. ලිගන්න පුළුවන් විදියට ගහලා කියලා මේක අපිටත් ඔය බෝඩ් එක එල්ලුවේ. හෙට දිනේ ඒ වගේම අනිද්දා දිනේ ඒ සහන කාලය ක්‍රියාත්මක වන්නේ නැහැ. නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙනවා. සීමාකාරයක වෙළඳසැල් හෝ වෙනත් ඖෂධ සැල් විවෘත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සංචාරණය තදින්ම සීමා වෙනවා. ශ්‍රී ලංකාවම COVID-19 රෝගී බල ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. ගැසට් නිවේදනයේ සඳහන් කාරණා ඇඳරි නීතිය තිබෙන ප්‍රදේශවලට වගේම ඇඳරි නීතිය නොමැති ප්‍රදේශවලටත් බලපානවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හමුවේ ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ නිකුත් කළා. එහි සඳහන් වන්නේ COVID-19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් තුළ පොදු ස්ථානයක සිටින සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදීම මුව ආවරණයක් පැළඳ සිටිය යුතු බවයි. එමෙන්ම දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථ භාවයක් පවත්වා ගත යුතුයි. නිසි බලධාරියා විසින් සංචාරණයන් සීමා කිරීම රෝගී තැනැත්තෙක් හෝ රෝගී තැනැත්තන් බවට සැක කරන යම් අයෙකු ප්‍රතිකාර සඳහා හෝ නිරෝධායන කාර්යය සඳහා රෝහලකට නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාම හෝ එසේ ගෙන යන ලෙස නියම කිරීම නීත්‍යානුකූල බව ගැසට් පත්‍රයේ සඳහන්. එමෙන්ම සංචාරණය සීමා කිරීමෙන් පසුව සෑම අයෙක්ම COVID-19 වැළැක්වීම සඳහා නිසි බලධාරියා විසින් නිශ්චය කරනු ලබන කාල සීමාව තුළදී සිය නිවෙස් තුළ පරිශ්‍රය තුළ හෝ පදිංචි ස්ථානය තුළ රැඳී සිටිය යුතුයි. COVID-19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයකට ඇතුළු වීම හෝ ඉන් පිටවීම රෝගී ප්‍රදේශයක් තුළ ඇති යම් පොදු ස්ථානයකට ගමන් කිරීම ප්‍රවාහන කටයුතු සිදු කිරීම හෝ එම ප්‍රදේශය තුළ ගමන් කිරීම සිදු නොකළ යුතුයි. එමෙන්ම එම කාල සීමාව තුළ අදාළ ප්‍රදේශීය ජනතාව වෙත කිසිදු ආයතනයකින් ව්‍යාපාර ස්ථානයකින් හෝ වෙනත් ඊට සමාන පරිශ්‍රයක් විවෘත නොකළ යුතුයි. අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් යම් සේවා සපයන ව්‍යාපාරික ස්ථානයන් මෙහෙයවීම සඳහා අවසර ලබා දෙන්නේ නිසි බලධාරියා පමණයි. COVID-19 සම්බන්ධයෙන් වන ප්‍රදේශයක අත්‍යවශ්‍ය සේවාවක් හෝ වෙනත් සේවා සපයනු ලබන ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාමේදී එහි අයිතිකරු විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙම ගැසට් නිවේදනයේ සඳහන්. මෙහිදී වරකට එකී පරිශ්‍රය තුළ රැඳී සිටීමට අවසර ලබා දී ඇති උපරිම තැනැත්තන් සංඛ්‍යාව නොඉක්ම විය යුතු අතර ඇතුළු වන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැළඳ සිටීම සහ මීටරයකට නොඅඩු සමාජ දුරස්ථ භාවයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියා සහතික විය යුතුයි. පරිශ්‍රයට ඇතුළු වීමට පෙර සෑම පුද්ගලයෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බලන බවට සහතික විය යුතු අතර දෑත් පිරිසිදු කිරීම සඳහා පහසුකම්ද සැලසිය යුතු වෙනවා. යම් හේකින් ශරීර උෂ්ණත්වය වැඩි වන අවස්ථාවලදී එම තැනැත්තන්ට සේවා ස්ථානය වෙත හෝ පරිශ්‍රය වෙත ඇතුළු වීමට අවසර ලබා නොදිය යුතුයි.
මේ අතර නිරෝධායන නීතිය තුලත් ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා. මේ අතර හිරු ටීවී බලය සංවාද වැඩසටහනට එක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගැසට් නිවේදනයේ අඩංගු කරුණු උල්ලංඝනය කරන්නට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ගැසට් පත්‍ර එන්නට කලින් සමාජ මාධ්‍ය තුල ගියා ඔන්න හෙට මුඛ ආවරණයක් නැතුව ගියොත් එක්කෝ දඩ නැත්තම් හිරේ කියන. ගැසට් එක පොලිසිය පාවිච්චි කරන්නේ කඩුවක් හැටියට නෙමෙයි. මේ කොවිඩ් රෝගයෙන් ජනතාව ආරක්ෂා කරන පලියක් හැටියට තමයි මේක පාවිච්චි කරන්න අපි සූදානම් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන යම් දෙයක් කඩ කරන එක්කෙනෙකුට අධිකරණයකදී වරදකරු වෙනවා නම් රුපියල් දසදහසක දඩයක සහ මාස 6ක බරපතල වැඩ ඇතිව හිරදඬුවමකට යටත් කරන්න පුළුවන්. ඒකම අපේ රටේ අපරාධ නීතියේ තව වගන්තියක් තියෙනවා. නිරෝධායන නීතියකට පටහැනිව කටයුතු කරනවා නම් මාස 6ක හිරදඬුවමක් සහ දඩයකට යටත් කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපරාධ නීතිය යටතේ තව චෝදනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකේ අනිත් කාරණේ තමයි මේ වගේ නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරපුවාම ඒ තැනැත්තා පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒක ඉඳලා මේ අපි පොලිසිය වල කූඩු පුරවලා මිනිස්සු ගේන්න අදහස් කරන්නේ නැහැ. හැබැයි චේතනාන්විතව ක්‍රියා කරන අයට මේකෙන් ක්‍රියා කරනවා. දැන් පෞද්ගලික වාහනයක යනවා නම් මුඛාවරණයක් දාන්න ඕනද? අනිවාර්යයෙන්ම. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබ තනියෙන් ගියාට යම් තැනක නැවැත්තුවොත් රජයේ නිලධාරියෙක් එයත් එක්ක ගැටෙනවනේ. ඒ වෙලාවේ මුඛාවරණයක් ඔබට තියෙන්න ඕනේ. හැබැයි අපි හිතමු කණ්ඩායමක් යනවා නම් ඒ වාහනේ අනිවාර්යෙන්ම මුහුණු ආවරණ පැළඳලා ගමන් කරනවා. තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයා විසින් ගොනු කළ රිට් පෙත්සම ලබන 20 වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. මේ අතර අදට දින 3ක් ගත වුවද රිෂාඩ් බදූදීන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් නොහැකි වී ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන් කරගත්තා. 2019 ජනාධිපතිවරණයේදී රජයේ මුදල් ආභාවිත කරමින් ඡන්දදායකයන් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝගයක් නිකුත් කළේ පසුගිය 13 වෙනිදායි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඔහුට අයත් කොළඹ සහ මන්නාරමේ පිහිටි නිවෙස් ඇතුළු ස්ථාන කිහිපයක්ද පරීක්ෂාවට ලක් කළා. එහෙත් කිසිදු ස්ථානයකදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ. එමෙන්ම රිෂාඩ් බදූදීන් මහතාගේ බිරිඳගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කටයුතු කළා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් සමග සිදු කළ දුරකථන සංවාදයක් පිළිබඳවයි. මෙලෙස ප්‍රකාශ සටහන් කර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මාධ්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළා. එහි දැක්වෙන්නේ ආණ්ඩුවේ නවතම නාඩගම රිෂාඩ් බදූදීන් මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ලෙසට රඟ දක්වා ඇති බවයි. අදාළ දිනේදී රිෂාඩ් බදූදීන් මහතා සමග දුරකථන ඇමතුමක් ඇති වූයේ ඇයිදැයි විපක්ෂ නායකවරයාගෙන් රහස් පොලිසිය විමසා ඇති බවත් මෙය කෙතරම් විහිළු සහගත තත්වයක්ද කිවහොත් විපක්ෂ 나යකයාට සිය පාර්ශවයේ මන්ත්‍රීවරයෙකුගෙන් ඇමතුමක් ලැබීම පවා ආණ්ඩුවට ප්‍රශ්නයක් වී ඇති බවත් එම නිවේදනයේ සඳහන්. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කරගත්තා. අද උදේ මගෙනුත් ප්‍රකාශයක් ගත්තා. එතුමාගේ දුරකථන ඇමතුමක් ගිය 10 වෙනිදා මට අරන් තිබුණා. අත්අඩංගුවට ගැනීමේ නිර්දේශයෙන් එකට කලින් දුරකථන ඇමතුම ලබා දීලා තිබුණේ. ඉතින් ඒ එතුමා මගෙන් විමසීමක් කළා විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනීය ඡන්දය දීම පිළිබඳව. ඒක හැර වෙනත් මොකුත් කතා කළෙත් නැහැ. එතුමා ඉක්මනට තීරණයක් අරගෙන ඉදිරිපත් වීම සුදුසුයි කියන එකයි මම හිතන්නේ. ඉතින් ඉදිරිපත් වෙලා ඊට පසුව අප ඉල්ලා ගැනීමේ කාරණාව සිදු කරන්න පුළුවන්. ඔබතුමත් කියන්නේ එළියට ඇවිල්ලා පොලිසියට බාර වෙන්න කියලා. බාර වෙන එක සුදුසුයි කියන එකයි මම. ඇයි මෙහෙම සැඟවිලා ඉන්නේ එතුමා? එතුමාට හේතු මොකක් කර ඇති. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ලබන 20 වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ කුමුතුනි වික්‍රමසිංහ සහ සෝබිත රාජකරුණා යන විනිසුරුවරුන් ඉදිරියේයි. මේ අතර රිෂාඩ් බදූදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව වෙළඳ අමාත්‍යාංශයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඉෂාක් බදුද්දීන් අමාත්‍යවරයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට ඕනේ සුසුකම් නැතුව රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කරලා විශාල නිලධාරීන් පිරිසක් බඳවගෙන තිබෙන බවට පැමිණිලි තෝගයක් ඉදිරිපත් කළා තිබෙනවා. මම ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා තියෙනවා. රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කරලා සුසුකම් නැති නිලධාරීන් බඳවගෙන තියෙනවද කියලා බලන්න. මේ අතර රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීවරයාගේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා. සැප්තැම්බර් 28 වන දින දහවල් 1:10ට රිෂාඩ් බදුද්දීන් කැදවීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙනවා. ඔහු 2:37 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටිනවා. ඊට පසු දින 29 වන දින රිෂාඩ් බදුද්දීන්ගේ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුදා හරිනවා. වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් අපි ඉල්ලා හිටිනවා රිෂාඩ් බදුද්දීන් 2020 සැප්තැම්බර් 28 වන දින දහවල් 1:10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙනකොට ඔහු පැමිණියේ කා සමගද? ඔහු පැමිණ සාකච්ඡා කරේ කා සමගද? ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණලා හමුුනේ කාවද? ඔහු පැමිණෙන විට අරගෙන ආවේ මොනවාද කියලා වහම පරීක්ෂණයක් සිදු කළ යුතුයි. රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට තියෙන චෝදනාව රුපියල් ලක්ෂ 90ක් තමන්ගේ ඡන්ද දායකින්ට ඡන්දය ප්‍රකාශය කරන්න ලංගම බස් ලබා දීම. ලංගම බස් මීට කලින් උත් දුන්නා. ඒතකොට නීති දෙකක් මොකද? විපක්ෂයට ඉතිහාසය අමතක වෙලා තියෙනවානේ. අපි මේ චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණය කාලේ මේ ගැන සාකච්ඡාවක් ගොනු කරා. ඒ විමර්ශන කටයුතු සිදු කරන කණ්ඩායම් තමයි තීන්දුව කරන්නේ. ඒ වරදේ ස්වභාවය අනුව මොන වරදටද ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න කියන කාරණාව. මේ රජය පොරොන්දු වුණා හොඳම නවීනම තාක්ෂණික බුද්ධ්‍යංශයක් හදනවා කියලා. ඉතින් එහෙම පොරොන්දු වෙච්ච ආණ්ඩුවට අවුරුද්දක් ගෙවිලා රිෂාඩ් බදුද්දීන් හොයාගන්න බැරි නම් ඉතින් මං අහන්නේ මොකද්ද එතකොට ආණ්ඩුවේ ප්‍රකාශයේ වටිනාකම? පොලිස් කණ්ඩායම හයක් දාලා රිෂාඩ් බදුද්දීන් අත්අඩංගුවට ගන්න මොකද කියලා තියෙනවා. ඔව් ඒ පොලිස් කණ්ඩායම හය හොයන්න තව පොලිස් කණ්ඩායමක් දාලා තියෙන එකයි. මේවා නර නාටක. රවී කරුණානායකවත් හෙව්වා. රාජ්‍ය සේනාරත්නවත් හෙව්වා. කාටද මේ වීලු සපයන්නේ? අපේ රටේ මිනිස්සුන්ටද? හැබැයි මේවා දිගින් දිගටම සිද්ධ වුණොත් ඊළඟ මැතිවරණේ එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ අපිටත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි කියන්න ඕනේ දේ විරුද්ධ වෙන්න ඕනේ දේ පක්ෂ වෙන්න ඕනේ අපි ජනතාවගේ මතය අනුව ඒ වෙලාවට කරනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු රිෂාඩ් බදියුදීන්ට එරෙහිවගෙන විශ්වාස භංගයට සහාය නොදී මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස්වුනේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රැකීමේ අපේක්ෂාවකින් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා ප්‍රකාශ කළා. පාස්කු කොමිසමේ සාක්ෂි ලබා දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම විශ්වාසභංගයේදී රිෂාඩ් බදියුදීන්ට පක්ෂව ඡන්දය භාවිත කළේ නම් සිය ගම්පින්වලට යාමට පවා නොහැකි බව අවබෝධ කරගෙන ඊට සහාය නොදුන් බවයි. පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතායි. 2018 වසරේ දෙසැම්බර් මාස 23 සිට 26 දක්වා කාල සීමාව තුළ මාවනල ප්‍රදේශයේ රන්දිවෙල, දිදුලවත්ත, හිඟුල්ලොය, මිරිස්කඩු හන්දිය ආදී ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමාවලට සහරාන්ගේ පිරිසක් හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපති කොමිසම ඔහුගේ අවධානයට යොමු කළා. එමෙන්ම වනාත විල්ලුවේ පුපුරන්ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙයුමට තොරතුරු ලබා දී තිබූ කබීර් හෂිම් මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ තස්ලිම් නැමැත්තාට සහරන්ගේ කල්ලිය අයෙකු විසින් වෙඩතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මෙහිදී විමසා බැලුණා. තස්ලිම්ට වෙඩිවැදුණු අවස්ථාවට පසු ඔබ මේ ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළේ නැද්ද? මං කතා කළා. මොකද බුදුපිළිමවලට හානිවීමේ සිද්ධියෙන් පස්සේ ඔය වනාතවිල්ලුවේ පරීක්ෂණවලට උදව් කරගන්න CID එකෙන්ම තමයි කෙනෙක් ඉල්ලුවාම අපි තස්ලිම්ව දුන්නේ. මොකද ඔහු වටපිටාව සමාජය ගැන හොඳින් දන්න පාරතොට ගැන එහෙම හොඳ දැනුමක් තිබෙන කෙනෙක්. ඒ වුණාට තස්ලිම් මෙම මෙහෙයුම් වලට උදව් කළ බව දැන සිටියේ මම සහ CID එකේ නිලධාරීන් විතරයි. නමුත් මේ වනාතවිල්ලුවේ මෙහෙයුමට පසු තස්ලිම්ගේ ඔළුවට වෙඩි තිබ්බ කවුරු හරි. තස්ලිම් දැනටත් ඇඳක් උඩ ඔත්පල වෙලා ඉන්නේ. ඉතින් මේක ගැන මම කැබිනට් එකේ දිගටම කිව්වා. මේක නම් මොකක් හරි සිග්නල් එකක් වෙන්න ඕනේ මේ ගැන හොයන්න ඕනි කියලා. මේකෙන් මගේ ජීවිතයට තර්ජනයක් වෙනවා කියලාත් මම කිව්වා. ඔහොම කියනකොට ජනාධිපතිතුමා කිව්වා ඔයාව දවසක ආරක්ෂක කවුන්සිලයට ගෙන්නන්නම්. එතනදී ඔය විස්තර ඔක්කොම දෙන්න කියලා. නමුත් ඊට පස්සේ මම ඒකට යන්න බලාපොරොත්තු වෙන්න හිටියා. ජනාධිපතිතුමා මාව කැඳෙව්වේ නැහැ ආරක්ෂක කවුන්සිලයට. පාස්කු ප්‍රහාරයට පසු ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරු සියලු දෙනා එකවර ඉල්ලා අස්වුණා. ඒකට හේතුව පැහැදිලි කරන්න. ඒ වෙනකොට මම එක්සත් ජාතික පක්ෂයේ සභාපති. විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙනව රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව ඔහු මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා. නමුත් ඇත්තටම ඒක රජයට එරෙහිව ආපු එකක් වගේ. ඒකෙදි අපි ඇමතිවරු කතා වුණා මේකෙන් නම් අපිට දිනන්න බැහැ කියලා. අපේ අයම කිව්වා රිෂාඩ්ගේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන්නොත් අපිට ආයෙත් ගම් වලට නම් යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඡන්දය දීමෙන් වැළකී ඉන්නවා කියලා.
මම ඒ වෙලාවේ අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක කතා කළා මේ විදිහට ඡන්දය නොදී ඉන්න කෙනුත් විපක්ෂයේ මේක දිනනවා. ඒ නිසා අපි රිෂාඩ්ට ඉවත් වෙන්න කියමු කියලා. නමුත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඒකට කැමති වුණේ නැහැ. ඊට පස්සේ තමයි අපි තීරණය කළේ අපි ඔක්කොම අමාත්‍ය ධුර වලින් ඉවත් වෙමු කියලා. එතකොට රිෂාඩ් බදියුදීන්ටත් ඉවත් වෙන්න සිද්ධ වෙනවනේ. ඒ අනුව අපි මුස්ලිම් ඇමතිවරු ටික ඔක්කොම රජයේ තනතුරු වලින් ඉල්ලා අස් වුණා. එතකොට රිෂාඩ් කෙලින්ම මන්ත්‍රීවරයෙකු වෙන නිසා පොලිසියටත් පුළුවන් ඒ අවශ්‍ය පරීක්ෂණ පහසුවෙන්ම කරන්න. ඇත්තටම ඔය විශ්වාසභංගයේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට ආපු එකක් මිස රජයට නෙවෙයිනේ හෂිම් මහත්තයා ආවේ. ඒ වෙලාවේ ඔබලා ඇමතිදුර වලින් ඉවත් උනේ ඇත්තටම රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් නේද? නෑ ඒක වැරදි. මම අයින් වුණේ රජය වෙනුවෙන්. එයාට ඡන්දය දෙන්න ඕනුනේ නැහැ මන්ත්‍රීවරුන්ට. එයාව අයින් කරන්න ඕන නිසායි අපිට ඉල්ලාස් වෙන්න ඕනුනේ. ඒක ඔහු විතරක් වුණා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ විශ්වාසභංගයේ විපක්ෂයේ දිනුවා නම් අපේ ආණ්ඩුවත් බිඳ වැටෙනවා. ඒකයි අපි එහෙම කළේ. අපිට රිෂාඩ් බදියුදීන්ව රකින්න ඕනුනේ නැහැ. පාස්කු ප්‍රහාරයේ එල්ල කළ එක් ස්වයංඝාතක බෝම්බකරුවෙක් ප්‍රහාරයට දවස් 2කට කලින් ඔබට දුරකථන ඇමතුමක් අරන් තිබුණා නේද? නැහැ මම මේක ගැන පැහැදිලි කරන්නම්. ගිය අවුරුද්දේ දෙසැම්බර් වල මාව CID එකට කැඳෙව්වා. එතනදී කිව්වා පාස්කු ප්‍රහාරයට දින 2කට කලින් හකීම් නැමැත්තෙකුගෙන් මට තප්පර 147ක දුරකථන ඇමතුමක් ඇවිත් තිබෙනවා දන්නවද ඒ ගැන කියලා. මම කිව්වා මට මතකයක් නැහැ කියලා. ඊට පස්සේ ඔවුන් මාව දැනුම්වත් කළා ඒ හකීම් කියන්නේ දෙහිවල ට්‍රොපිකල් ඉන්න එකේ බෝම්බේ පුපුරවාගත් කෙනාගේ සහෝදරයා කියලා. ඇත්තටම මට ඒ ගැන මතකයක් නැහැ ස්වාමීනි. ආරක්ෂාවේ වගකීම ඉටු කරමු. වග කියමු. නව ජීවන රටාවකට හුරු වෙමු. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය මේ මස 21 සහ 22 යන දෙදින පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම්කාරක සභාවේදී තීරණය වී තිබෙනවා. මේ අතර 20 වන සංශෝධනයෙන් සිදුවිය යුතු වෙනස්කම් ඇතුළත් ලිපියක් මහා සංඝරත්නයේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. 20වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අත්අනුමතික විධායකයක් සහ දුබල අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය වන බව පවසමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ කිහිප නමකගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ සමස්තයක් ලෙස 20වැනි සංශෝධනයෙන් නීතිය පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිවීමට බොහෝ ඉඩකඩ පවතින බවයි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ කූට අරමුණින් යුතුව රටත් ජාතියත් පවා දීමට ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන්ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමයේ පිටුපස තිබේදයි සැකයක් මතුවන බවයි අදාළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර එහිදී එළඹෙන 21 සහ 22 යන දිනයන්හිදී 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවාදය පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම දිනවල පෙරවරු 10 සිට පස්වරු 7:30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇති. 20 වෙනිදා කතා නැගිටම ඊට පස්සේ 20 වෙනි සංශෝධනයේ සම්බන්ධව අධිකරණයේ තීන්දුව අපිට ලබා දෙයි. මට දැන් ආණ්ඩුව අර 22 වෙනිදා ඒ කියන්නේ බ්‍රහස්පතින්දාම දිනේ ඡන්දයට යන්න ඕන කියලා ඉඳලා තියෙනවා. ඒකට නැගත් මං හිතන්නේ මං ආණ්ඩුවට නැගත් දිනේ වන්නේ. ඉතින් අපි කිව්වා ප්‍රශ්නයක් නැහැ. 20 21 22 දවස් තුනම දෙන්න කියලා ඉල්ලුවා. ඒකෙන් උනේ නැහැ. දවස් දෙකයි දුන්නේ අපිට. ඒකෙන් පේනවා ආණ්ඩුව මේකම අධිශයෙන් කරගන්න වෙන උත්සාහ කරනවා කියලා. මේ අතර 20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පෝස්ට් ව්‍යාපාරයක නිරත වූ අතර රටේ පවතින COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග පොලිසිය ඔවුන්ට එම ස්ථානයෙන් පිටත් වන ලෙස දැනුම් දීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. කොරෝනා දාලා මර්ධනය කරන්න එපා 20 ගේනේ අපි ගහන පෝස්ට් එක. ගහන එක අපි ඒවා කරන්න ඊට පස්සේ. කොරෝනා කරන්න ඒවා කරන්න කරන වෙලාව අපි රයිට් එකක් දෙනවා. අපි ඔක්කොම සියම් දතුනට. යා ඒක තමයි අපිට දැනගන්න දන්නේ. අපි නීතිය කොහොමද කියන්නේ? අපි අත්තාවිරෝධය කරන්න අන්න ශ්ලේෂ එක. ඒ අන්නේ අපිට ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සංවිධානාත්මක අපරාධකාරී සමාජික ජනිත් මදුශංකද සිල්වා හෙවත් පොඩි ලැසීට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළා. ඒ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා හමුවේ අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේදී පොඩිලැසි නොමැතිව අදාළ නඩුව විභාග කරනු අතර ඔහු මේ වන විට පසුවන්නේ දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ. ප්‍රභූන් ඝාතනය කරන බවට සිදු කළ ප්‍රකාශයකට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ සංවිධානාත්මක අපරාධකල්ලි සමාජික ජනිත් මදුශංකද සිල්වා හෙවත් පොඩිලැසි අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ නැහැ. ඒ පොඩිලැසි මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවීම හේතුවෙන්
මෙහිදී පොඩි ලෙසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ මරණ තර්ජන එල්ල කිරීමට එරෙහි සාක්ෂි නොමැතිව සිය සේවාදායකයාට එරෙහිව කරුණු දැක්වීම මහජනතාවට ඇසෙන්නට කළ කතාවක් පමණක් බවයි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ පාතාල කල්ලි සමාජිකයන්ට ඇප ලබා දී ඔවුන් යලි සමාජයට මුදා හැරීම සරලව ගත හැකි කාරණයක් නොවන බවයි. එලෙස පාතාල කල්ලි සමාජිකයන් සමාජයට මුදා හැරීමේ පියවරක් ලෙස විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය පෙන්වා දිය හැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කරුණු දක්වමින් කියා සිටියා. පාතාලයේ හොරතල් කිරීමට කිසිදු සූදානමක් නොමැති බවත් මේ පිළිබඳ මාධ්‍යයට කරුණු දක්වන්නේ ජනතාව ඒ පිළිබඳව තොරතුරු දැන ඔවුන්ට බියක් සකක් නොමැතිව රටේ ජීවත්වීමට ඉඩ පවතින බවට දැනගැනීමට බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ මොවුන්ට සමාජීය වෛර කරන අතර ඔවුන් නැති වුවහොත් ජනතාව කිරිබත් කෑමට තරම් සතුටකින් පසුවන බවයි. මේ අතර ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් 18 දෙනෙකු සාක්ෂි ලබා දී ඇති පසුබිමක පොඩි ලෙසී ඇතුළු උපවාසයේ යෙදුණු රැඳවියන් 14 දෙනෙකු එය ප්‍රතික්ෂේප කිරීම හරහා සත්‍ය වශයෙන්ම එවැනි ඝාතන කුමන්ත්‍රණයක් සිදු වී ඇති බවට පෙනී යන්නේ යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ලිඛිත කරුණු වාර්තා කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී පොඩි ලෙසීව රැඳුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ අවස්ථාවේදී ඔහු සතුව කිලෝ 5ක් පමණ වන රූපලාවන්‍ය බෑගයක් තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා. එහි මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මෙන්ම කොණ්ඩා සැකසුම් ජෙල් වර්ග ඇතුළු තවත් බොහෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය තිබූ බවටයි අධිකරණය හමුවේ අනාවරණ වුණේ. දීර්ඝ වේලාවක් දෙපාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලබෙල මහතා සැකකාර පොඩි ලෙසී රුපියල් ලක්ෂයක මුදල් ලැබයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර අප 4ක් යටතේ මුදා හැරීමටයි නියෝග කළේ. ඔහු සන්තකයේ විදේශ ගමන් බලපත්‍රයක් තිබේ නම් ඒද අධිකරණයට බහර දෙන ලෙස නියෝග කළා. මේ අතර වසරකට අධික කාලයක් රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටි ප්‍රබල අපරාධකාලී නායකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදුෂ් කොළඹ අපරාධ කොට්ටාසය වෙත බහර දී තිබෙනවා. ඒ වැඩිදුර විමර්ශන කටයුතු සඳහායි. දැන් කෙටි විරාමයක්. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සැප්තැම්බර් 19 වනදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ චාරිකාවේදී ජනතාව සහ පාසල් සිසුන් තම ක්‍රීඩා පිටිය පිළිසකර කර දෙන ලෙස ඉල්ලීමක් සිදු කළා. ඒ අනුව යුද හමුදා ඉංජිනේරු බලකායේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් දින 18ක් වැනි කෙටි කාලයකදී මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සහ අබරන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු 90%කින් පමණ අවසන් කර තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග ක්‍රියාත්මක හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද හෝමාගම මූලික රෝහල සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක වුණා. යනුව ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව හෝමාගම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක ඇඳුම් කට්ටල සහ මුව ආවරණ තොගයක් බෙදා දීම සිදු කෙරුණා. ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පිනියක ගායන ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අද පිරවරුවේ අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට 73 වන වියේ පසු බුලත්සිංහල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට සිදු කිරීමට නියමිතයි. රටවටා හිරු. හිරු සවසහාය 55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අප එළතම වන්නේ රාත්‍රී 9:55ට. ආයුබෝවන්. සිග්නල් ස්ට්‍රෝං ටීත් මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝ ෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි.